සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා 2015 ජූලි මාස 19 වන දින. එනම් මීට වසර 6කට පෙර මිය පරලොව ගිය පර්සි ජයසේකර තඹගමුව මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස සහ සුජීවත්ව සිටින මෑණියන්ට සෙත් පැතීම පිණිස පින්වත් චන්ද්‍රාණී ජයසේකර මහත්මිය, ජගත්, ජානකී, මානිල්, නිල්මිනී, දිල්රුක්සි, ගංගා, කපිල යන දූ දරුවන් 7 දෙනා, ඒ වගේම බෑනාවරුන්, ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා තමයි අද දින දායකත්වයේ දරන්නේ. පින්වත්නි, අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. හිතා සතුටු වෙන්න පුළුවන්. ඒ තමයි මනුස්ස ලෝකේ ඉපදෙන්න අපිට වාසනාවක් උදා වුණා. සසරේ කරපු පුණ්‍ය විපාකයේ ප්‍රතිඵලයක් හැටියට අපිට මනුස්ස ලෝකේ ඉපදීමේ දුර්ලභ භාග්‍ය උදා වුණා. ඒ මනුස්ස ලෝකේ ඉපදුණු අපිට ඊට වඩා ලැබිච්ච දුර්ලභ වාසනාව තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ යම් ප්‍රසාදයක් ඇති කරගන්න සුළුවෙන් හෝ වාසනාවක් උදා වුණා නම් ඒක තමයි පින්වත්නි අපිට සතුට වෙන්න පුළුවන් දුර්ලභ කාරණේ. ඒ ධර්මයේ ගැන ප්‍රසාදයක් ඇති කරගන්න, ඒ සංඝ රත්නය ගැන ප්‍රසාදයක් ඇති කරගන්න අපිට යම් හැකියාවක් ලැබුණා නම් ඒ තමයි අපිට ලැබිච්ච දුර්ලභ වාසනාව. මනුස්ස ලෝකේ උපතටත් වඩා දුර්ලභ දේ තමයි මේ ලෝකේ අවබෝධයෙන් යුතු බුදු කෙනෙක් සරණ යන්න ලැබීම. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබීම, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න ලැබීම තරම් දුර්ලභ වාසනාවක් වෙන කොහෙන්වත් අපිට ලැබෙන්නේ නැහැ පින්වත්නි. මේ වගේ අවස්ථාවක් තෙරුවන් සරණ යාම. එහෙනම් බලන්න, මනුස්ස ලෝකේ ඉපදුන කෙනාට, මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබිච්ච කෙනාට තෙරුවන් මුණ ගැහෙනවා කියන කාරණේ අතිශයින් දුර්ලභයි. මනුස්ස ලෝකේ ඉපදුන කෙනාට අවබෝධයෙන් බුදු කෙනෙක් සරණ යන්න ලැබෙනවා කියන කාරණේ ඉතා දුර්ලභයි. ඒ ධර්මයේ අවබෝධයෙන් සරණ යන්න ලැබෙනවා කියන කාරණේ ඉතා දුර්ලභයි. ශ්‍රාවක මහා සංඝරත්නයේ අවබෝධයෙන් සරණ යන්න ලැබෙනවා කියන කාරණේ ඉතා දුර්ලභයි. මේ ෂණ සම්පත්තිය ලැබෙන්නේ කලාතුරකින් අපේ ජීවිතේට. ඒ නිසා පින්වත්නි, අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ ධර්මයේ ගැන අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන අහන්න ලැබෙනවා. ඒ ශ්‍රාවක මහා සංඝරත්නය මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඒ නිසා පින්වත්නි, අපිට මේ ලැබිච්ච අවස්ථාවේ අපි දක්ෂ වෙන්න ඕනේ අවබෝධයෙන් යුතුව ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. අවබෝධයෙන් යුතුව ඒ ධර්මයේ සරණ යන්න. අවබෝධයෙන් යුතුවම ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න. ආන්නේ සරණ තරම්, මේ තිසරණ සරණ තරම් අග්‍ර සරණක් මේ ලෝකේ වෙන කොහෙන්වත් නැහැ.
ඒ නිසා බුදු කෙනෙක් සරණ යාම තරම් අග්‍ර දෙයක් ලෝකේ නැහැ. ධර්මයේ සරණ යාම තරම් අග්‍ර දෙයක් ලෝකේ නැහැ. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යාම තරම් අග්‍ර සරණක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානී මනුස්සා බහෙතච්චිතා. මේ ලෝකේ බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු පිහිටක් හොයාගෙන රැකවරණයක් හොයාගෙන ගස්කල් සරණ යනවා. පර්වත සරණ යනවා. දේවාල සරණ යනවා. ආරාම සරණ යනවා. මේ වගේ පිහිටක් තියෙයි රැකවරණයක් තියෙයි කියලා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නේතංකෝ සරණං කේමං. ඒ සරණ බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං උතුම් සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. ඒවා සරණ ගියා කියලා දුකින් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. කෙනෙක් හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව සරණ යනවා. හිත පහදවාගෙන ධර්මයේ සරණ යනවා. හිත පහදවාගෙන ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. එයාට ලැබෙන පරම දුර්ලභ වාසනාව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරි අරිය සත්‍යානි සම්මා පඤ්ඤාය පස්සති. මේ පරම ගම්භීර වූ චතුරාරි සත්‍ය ධර්මයේ නුවණින් එයා අවබෝධ කරගන්නවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං දුක යනු කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. මේ වාසනාව තියෙන්නේ අවබෝධයෙන් යුතුව තිසරණ සරණ ගිය කෙනාටයි. එහෙනම් බලන්න මේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න වාසනාව උදා වෙන්නේ මාර්ගයේ විවෘත වෙන්නේ උතුම් වූ තිසරණේ නිසා. උතුම් වූ තිසරණේ නිසා දුක යනු කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛස්ස චාතික්කමං දුක නැති වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං දුක නැති කරන්න තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරගන්නවා. ඒතං කෝ සරණං කේමං මෙයයි නිර්භය සරණ, බය නැති සරණ. ඒතං සරණ මුත්තමං මෙයයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට කෙනෙක් පැමිණේද සියලු දුකින් නිදහස් වෙලා යයි. ඒ පරම වාසනාව, උතුම් වාසනාව පින්වත්නි අපිට ලැබෙන්නේ අවබෝධයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යාමින්, ධර්මයේ සංඝරත්නයේ සරණ යාමින්. එනම් සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි තිසරණ සරණ යාම. ඒ තරම් රැකවරණයක් බලන්න මේ තිසරණය කියන්නේ කොයි තරම් අසිරිමත්ද. දවසක් අපගේ බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය ඔබ යම් කෙනෙකුට අනුකම්පා සහගත නම් ඔබගේ වචනේ ඒගොල්ලන් අහයි කියලා හිතනවා නම් ඒගොල්ලන් ඥාතීන් වෙන්න පුළුවන්, යහළුවන් වෙන්න පුළුවන්, මිතුරන් වෙන්න පුළුවන්, ලේ ඥාතීන් වෙන්න පුළුවන්. ඒ අය මේ කාරණා තුනක සමාදන් කරවන්න කියනවා. ඒ මොකද්ද? බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ සමාදපේතබ්බා. බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ ගැන අචල ප්‍රසාදේ සමාදන් කරවන්න. ඒතර බලන්න භාග්‍යතුන් වහන්සේ සරණ යන්න කියන කාරණය මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සරණේ පිහිටවන්න කියනවා. අවබෝධයෙන් යුතු බුදුරජාණන් වහන්සේ සරණ යන්න යොමු කරන්න කියනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ සමාදපේතබ්බා. ධර්මයේ කෙරේ අචල ප්‍රසාදේ සමාදන් කරවන්න, පතිට්ඨාපේතබ්බා පිහිටවන්න, නිවේසේතබ්බා ඒ තුලට යොමු කරන්න කියනවා. ධර්මයේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා තමාගේ හිත මිත්‍ර ආදීන්ට, ඥාති හිත මිතුරන්ට අනුකම්පාවෙන් කියා දෙන්න කියනවා. එහෙනම් බලන්න ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි? එහෙනම් බුදු කෙනෙක් සරණ යාම තරම් රැකවරණයක් ලෝක ධාතුවේ වෙන කොහෙවත් නැහැ. ධර්මයේ සරණ යාම තරම් රැකවරණයක් ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යාම තරම් ලෝකේ රැකවරණයක් වෙන කොහෙවත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ යම් පිරිසකට අනුකම්පා සහගත නම් ඒ අය බුදුරජාණන් වහන්සේගේ සරණේ සමාදන් කරවන්න, ධර්මයේ සරණ යාමේ සමාදන් කරවන්න, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යාමේ සමාදන් කරවන්න. ඒ නිසා කල්පනා කරලා බලන්න පින්වත්නි, අපිට ලැබිච්ච ලාභේ මේ විදිහට තිසරණ සරණ යන්න ලැබුණොත් කෙනෙකුට
ඒ කෙනාට ලැබෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එච්චර රැකවරණයක් එයාගේ ජීවිතයට ලැබෙනවා මේ තුනුරුවන නිසා, මේ තිසරණය නිසා. ඒ නිසා හොඳට පහදින්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේට, ධර්මයට, ශ්‍රාවක මහා සංඝරත්නයට. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දේ ශ්‍රාවක සංඝරත්නයේ අචල ප්‍රසාදේ සමාදන් කරවන්න. සංඝේ අවෙච්ච ප්‍රසාදේ සමාදපේතබ්බා. ශ්‍රාවක සංඝරත්නය ගැන අචල ප්‍රසාදේ සමාදන් කරවන්න. පතිට්ඨාපේතබ්බා පිහිටවන්න නිවේසේතබ්බා. ඒ තුලට යොමු කරන්න කියනවා. සරණ යන්න. එහෙනම් බලන්න පින්වත්නි මේ සරණේ තියෙන ආශ්චර්යය සමහර පුණ්‍යවන්ත වූ උත්තමයන්ගේ ජීවිතේ මේ සරණ මුණ ගැහිම නිසා බුදු කෙනෙක් ගැන ඇසීම් මාත්‍රයකින්, ධර්මයේ සංඝරත්නය ගැන ඇසීම් මාත්‍රයකින් සියලු දේවල් අතහැරලා, රජ සම්පත් අතහැරලා ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වී නික්ලේශී භාවයට පත්වෙච්ච මුනිවරු ඉන්නවා. මේ තිසරණේ අනුසස් බලන්න. කුක්කුටවති නගරේ මහා කප්පින කියන රජ කෙනෙක් හිටියා. මේ කප්පින් රජතුමා බොහෝ සංසාරේ පුණ්‍ය ධර්මයන් පුරාගෙන, පෙරුම්දම් පුරාගෙන ආපු මහා පුණ්‍යවන්ත උත්තමයෙක්. මහා ශ්‍රාවක භාවයට පත් වෙන්න පෙරුම්දම් පුරාගෙන ආපු මහා උත්තමයෙක්. එතකොට බලන්න මේ මහා කප්පින රජතුමා කුක්කුටවති නගරේ රජකම් කරන්නේ. ඇමතිවරු 1000ක් එක්ක මේ රජතුමා උද්‍යාන ක්‍රීඩාවට එනවා. රජතුමා දකිනවා වෙහෙසටපත් වෙලා මේ සැවැත් නුවරින් කුක්කුටවති නගරයට වෙළඳාම් පිණිස ගිය වෙළඳ කණ්ඩායම. රජතුමා අහනවා දරුවනේ නුඹලා කොහේ ඉඳන් දෙන්නේ වෙහෙසටපත් වෙලා? දේවයන් වහන්සේ අපි සැවැත් නුවර ඉඳන් එන්නේ. මෙතෙන් සිට යොදුන් 120ක් පමණ දුරින් තියෙන සැවැත් නුවරේ ඉඳන් අපි එන්නේ කියනවා. රජතුමා අහන දරුවනේ ওই සැවැත් නුවරේ තියෙන විශේෂත්වය මොකක්ද කියන විශේෂ දේවල් මොකක්ද කියනවා. අර වෙළඳ කණ්ඩායම කියනවා මහා රජුරුවන් වහන්සේ තුන් ලෝකයට අග්‍ර වූ ධර්ම රාජ වූ ලෝතුරා ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර. සම්බුද්ධ කියන වචනේ ඇහුණ ගමන් කප්පින් රජතුමාට පස්වනක් ප්‍රීතියක් හටගත්තා. ඇඟ කිලිපොලා ගියා. කොච්චර සතුටුයිද කියන්නේ. කප්පින් රජතුමා කියනවා දරුවනේ ආපහු ඕක කියන්න. දරුවනේ නැවත වරක් ඕක කියන්න. මං ආය ආසයි ඒක අහන්න කියනවා. එතකොට මේ වෙළඳ කණ්ඩායම කියනවා රජ්ජුරුවන් වහන්සේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර. එතකොට බලන්න මේක ඇහුවට පස්සේ කප්පින් රජතුමා කියන දරුවනී ඔය වචනෙට මං නුඹලාට කහවණු 1000ක් දෙනවා කිව්වා. තව මොනවාද දරුවනී තියෙන්නේ? සැවැත් නුවර විශේෂ දේවල් කියනවා. ඒ වෙළඳ කණ්ඩායම කියනවා රජ්ජුරුවන් වහන්සේ, දේවයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ රැව්පිලි රැව් දෙන්නේ සැවැත් නුවර. රජතුමාට තවත් සතුටුයි. දරුවනී ඔය වචනේට මං තවත් රන් කහවණු 1000ක් දෙනවා කියනවා. ඊළඟට අහනවා තවත් මොනවද තියෙන්නේ සැවැත් නුවර කියනවා. වෙළඳ කණ්ඩායම කියනවා දේවයන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයේ වැඩ ඉන්නේ සැවැත් නුවර. රජතුමාට තවත් සතුටුයි. කියනවා දරුවනී ඔය වචනේටත් මං නුඹලාට කහවණු 1000ක් දෙනවා කියනවා. හරිම සතුටුයි දැන් මේ කප්පින් රජතුමාට බුදු කෙනෙක් ගැන ඇසීම් මාත්‍රයක්. ධර්මයේ සංඝරත්නයේ පහළ වෙලා කියලා ඇසීම් මාත්‍රයකින් පස්වනක් ප්‍රීතියක් හටගත්තා. පුදුමාකාර සතුටක් හටගත්තා මේ කප්පින් රජතුමාට. කොච්චර සතුටුයිද කියන්නේ ඇමතිවරු දිහා බලලා කප්පින් රජතුමා කියන දරුවනේ නුඹලා හිතනවද මං ආයේ රජකම් කරන්න මාලිගාවට යයි කියලා. දැන් ඇමතිවරු කියනවා අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ යම් තීරණයක් ගන්නවද? අපිත් ඒකට එකඟයි කියනවා. කප්පින් රජතුමා කියනවා දරුවනේ තුන් ලෝකයට අගරජු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුද්ධ කියන වචනේ දුර්ලභයි. අතිශයින් දුර්ලභයි. කලාතුරකින් බුදුවරයෙක් පහළ වෙන්නේ. ඒ ධර්මයේ දුර්ලභයි.
සංඝ රත්නය දුර්ලභයි. අපි ප්‍රමාද විය යුතු නෑ. ඒ නිසා මම ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. උන්වහන්සේ සමීපයේ පැවිදි වී මම පිළිවෙත් පුරනවා. දරුවනි ඔබලා මාගේ රාජ්‍ය කරන්න කියනවා. ඇමතිවරු කියනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේ යම් තීරණයක් ගන්නවද අපිත් ඔබ වහන්සේත් එක්ක එනවා කියනවා. හරි පුදුමයි මේ යුගයේ බලන්න. හිතා ගන්න බෑ එසැනින් රාජ්‍යයක් අතහරිනවනේ. මහා රාජ්‍යයක් අතහරින්න තරම් ප්‍රසාදයක් හට ගන්නවා කියන තෙරුවන් කෙරෙහි මොන තරම් වාසනා මහිමයක්ද. විශාල රාජ්‍යයක් අතහැරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්න තරම් හිතේ කොච්චර ප්‍රසාදයක් තියෙන්නේ නැද්ද? හිතා ගන්න බෑ ඒක. දැන් ඇමතිවරු දහසත් එක්ක කප්පින් රජතුමා දැන් පිටත් වුණා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කප්පින් රජතුමා පිරිස සමග භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ චන්දභාගා කියලා ගඟ අසල උන්වහන්සේ එක්තරා රුකක් මුල රශ්මි ධාරා විහිදුවාගෙන වැඩ හිටියා කප්පින් රජතුමා එනකන්. දැන් මේ කප්පින් රජතුමා අර වෙළඳ කණ්ඩායමට කිව්වා දරුවනේ ඔබලා මාලිගාවට යන්න අනෝජා කියලා මාගේ අගබිසවක් ඉන්නවා. අගබිසවට කියන්න මහා රජුරුවන් ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේගේ ශාසනය පිළිවෙත් පුරන්න ගියා. ඔබ රාජ්‍ය කරන්න කියලා මේ පණිවිඩය දෙන්න කියලා ඇමතිවරු සමග ගියා කියලා අර වෙළඳ කණ්ඩායමට කිව්වා. ඒ වෙළඳ කණ්ඩායම එහෙමයි දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ පණිවිඩය අපි දෙන්නම් කියලා රම්පත් තිරුක ලියපු ඒ පණිවිඩය අපි දෙන්නම් කියලා වෙළඳ කණ්ඩායම ප්‍රකාශ කරා. කිව්වා දරුවනි අනෝජා බිසවගෙන් රන් කහවණු 3000ක් ඉල්ලා ගන්න කියලා ඒ පණිවිඩෙත් කිව්වා. ඔන්න දැන් මහා කප්පින් රජතුමා ඇමති මණ්ඩලයේ සමග දැන් අශ්වයන්ගේ පිටින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඔය එන අතරේ ගංගාවක් මුණ ගැහුණා. මේ ගංගාව ගැඹුරුයි, ගව් දෙකක් පමණ ගැඹුරුයි. ඒ වගේම ගව් දෙකක් පමණ පළලයි. ඉතින් මේ ගංගාවෙන් එතෙර වෙන්න ඔරු පාරු මොනවත් නැහැ. කප්පින් රජතුමා කියනවා දරුවනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන පියවර අපිට ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි. ආපසු හැරී යාමක් අපි නොකළ යුතුයි. මේ ජරා මරණ කරා යන සංසාරයට අපි ආපහු යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ හොයාගෙනම අපි යන්න ඕනේ. ඒ නිසා මේ ජලය අපිට ජලේ නොවේවා කියලා අර අශ්වයෝ දහසම පින්වත්නි දැම්මා වතුරට ගඟට. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ නවාරාදී බුදුගුණ සජ්ජායනා කරමින් අර අශ්වයෝ දහසම ගඟට දාලා හරි පුදුමයි. ගඟෙන් ඈතර වුණා පින්වත්නි මහා පොළවේ ඇවිදගෙන යනවා වගේ. පුදුමාකාරයි හිතේ ඇතිවෙච්ච පැහැදීම බලන්න. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තම රාග දේශ මොහ දුරු කළා. සම්මා සම්බුද්ධයි විද්‍යාචන්න සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා බුදුගුණ සජ්ජායනා කරමින් අර අශ්වයෝ දහසම ගඟට දාලා පොළොවින් මහා පොළොවේ ඇවිදලා යනවා වගේ ඈතර වුණානේ. හරි පුදුමයි මේ පැහැදීම බලන්න. බලන්න බුදු කෙනෙක් කෙරෙහි ඇතිවෙච්ච පැහැදීමේ මහිමය හිතා ගන්න බෑ. අద్භූතයි මේ යුගයේ. අපිට හිතා ගන්න බෑ මේ යුගයේ මිනිස්සු තුළ තිබ්බ පැහැදීමේ ප්‍රබල භාවයේ බලවත් බව බලන්න. කොච්චර අසිරිමත්ද. ඊළඟට තවත් ගඟක් මුණ ගැහුණා. ඒ ගඟත් අර වගේම ගැඹුරුයි පළලයි. මේ රත්තුමා කියනවා දරුවනි අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නමයි මේ යන්නේ. ඒ නිසා මේ ජලය අපිට ජලයේ නොවේවා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ධර්මයේ සජ්ජායනා කරා. ඒ ධර්මයේ ගුණ සජ්ජායනා කරා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට උන්වහන්සේ දේශනා කරා. ඒ ධර්මයේ ඒකාන්තයෙන්ම මෙලොවදීම අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් දේශනා කරේ. ඕනම කාලයකදී අවබෝධ කරගන්න පුළුවන්. එහි පස්සිකෝ ඇවිත් බලන්න පුළුවන්. ඕපනයිකෝ තමා තුළට පමුණවාගෙන බලන්න පුළුවන්. පච්චත්තම් වේතිතබ්බෝ විඤ්ඤෝහි තම තම නැන පමණින් මේ ධර්මයේ
අවබෝධ කරගන්න පුළුවන්නේ කියලා මේ ධර්මයේ ගුණ සජ්ජායනා කරමින් අර 80,000ම දැම්ම ගඟට. හරි පුදුමයි පින්වත්නි. මහ පොළොවේ ඇවිදගෙන යනවා වගේ ඒ ගඟිනුත් ඈතර වුණා. ඒ ගඟිනුත් ඈතර වුණා. ඒ ගඟිනුත් ඈතර වුණා. අවසාන ගඟිනුත් ඈතර වුණා මහා ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සජ්ජායනා කරමින් මේ වතුර අපිට ජලයේ නොවේවා කියලා සුපටිපන්නෝ ආදී වශයෙන් මේ ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ සජ්ජායනා කරමින් අර 80,000ම වතුරට දැම්මා. හරි පුදුමයි පින්වත්නි. මහ පොළොවේ ඇවිදගෙන යන වගේ ඒ ගඟෙනුත් ඈතර වුණා. බලන්න තිසරණී අනුසස්. තිසරණී අනුසස් හිතා ගන්න බෑ. පුදුම සහගතයි මේ තිසරණේ. ශ්‍රද්ධාවේ බලේ බලන්න කප්පින් රත්තුමාගේ. කප්පින් රත්තුමා තුල තිබ්බ පැහැදීමේ බලය ඇසීම් මාත්‍රයකින් පැහැදුනානේ. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවනේ කියලා ඇසීම් මාත්‍රයකින් චිත්ත ප්‍රසාදේ හටගත්තානේ. කොච්චර ප්‍රබල ශ්‍රද්ධාවක් තියෙනවද කප්පින් රත්තුමාට. ඒ ගඟෙනුත් ඈතර වෙනකොට අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සඩ්වර්ණ රශ්මි ධාරා විහිදුවාගෙන වැඩ ඉන්නව ගහක් මුල. කප්පින් රත්තුමා කියනවා දරුවනී ආන්න බලන්න රශ්මි ධාරා විහිදුවාගෙන රන්වන් පාටින් බබලන ෂඩ්වර්ණ විහිදුවාගෙන අර වැඩ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි තුන් ලෝකෙට අගරජ වූ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා හරි සතුටින් මේ කප්පින් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇමති මණ්ඩලයේ සමග භාගතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුණා. සිරිපතුල් අභියස වැඳ වැටි භාගතුන් වහන්සේට වන්දනා කරා. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාට ධර්මයේ දේශනා කරා. සෝතාපන්න ඵලයටපත් වුණා. හරි අසිරිමත් බලන්න. මේ උද්‍යාන ක්‍රීඩාවට ආපු රජ්ජුරුව ඇතුළු ඇමති මණ්ඩලයේ මේ තරම් ඒගොල්ලන්ගේ ජීවිතේ පරිවර්තනයක් ඇති වුණේ සතර අපායන් නිදහස් වුණේ තිසරණේ ගැන ඇතිවෙච්ච පැහැදීම. එහෙනම් බලන්න මේ තිසරණේ කියන්නේ මොන තරම් අනුසස් ලබාන දෙන දෙයක්ද? මේ තිසරණේ කියන්නේ මොන තරම් ආනිසංස ලබා දෙන දෙයක්ද තිසරණේ? උද්‍යාන ක්‍රීඩාවට ආපු රජ්ජුරුව ඇතුළු ඇමති මණ්ඩලයේ භාගතුන් වහන්සේ කරා පැමිණියේ පැහැදීම නිසා සෝතාපන්න ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙහි එන්න. මේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙන්නේ. මේ ධර්මයේ හැසිරෙන්න කියලා කිව් සැනින් පින්වත්නි කප්පින් රත්තුමා ඇතුළු ඇමති මණ්ඩලයේ ගිහි වස්ත්‍ර අතුරුදහන් වෙලා ඉරිදියෙන් පාත්‍ර සිවුළු පෙරවුණා. එහි භික්ෂු උපසම්පදාව ලැබුණානේ. හරි පුදුමයි. මේවට තමයි කියන්නේ පින්වත්නි පුණ්‍ය විපාක. පිනේ මහිමේ බලන්න. සංසාරේ පෙරුම්දම් පුරාගෙන ඉන්න උත්තමයන්ගේ පුණ්‍ය මහිමේ බලන්න. හිතා ගන්න බෑ බුදු කෙනෙක් සමීපේ එහි භික්ෂු උපසම්පදාවෙන් පැවිදි වෙන්න ලැබෙනවා කියන කාරණේ කොයිතරම් වාසනාවක්ද? හැම කෙනාටම එහි භික්ෂු උපසම්පදාව ලැබෙන්නේ නැහැ. එහි භික්ෂු උපසම්පදාව කියන්නේ බුදු කෙනෙක්ගෙන්ම පමණක් ලැබෙන පැවිදි උපසම්පදාව. බුදු කෙනෙක්ගෙන් පමණයි ලැබෙන්නේ. එහි භික්ෂු උපසම්පදාවෙන් භික්ෂුව මෙහි එන්න කියනකොට පින්වත්නි ඉරිදීන් තමයි අර කෙස්රැවුල් ඔක්කොම අතුරුදහන් වෙලා ගිහි වස්ත්‍ර අතුරුදහන් වෙලා ඉරිදීන් පාත්‍ර සිවුරු පෙරවෙනවානේ. කොයිතරම් වාසනාවක්ද? කොයිතරම් වාසනා මහිමයක්ද? බුදු කෙනෙක් සමීපයේ එහි භික්ෂු පැවිද්දෙන් උපසම්පදාව ලැබෙනවා කියන කාරණේ කොච්චර අසිරිමත්ද බලන්න. බලන්න මේ පිනක මහිමය, පුණ්‍ය මහිමය කියන්නේ මේ වටයි. එතකොට කප්පින් රත්තුමාගේ තිබ්බ පැහැදීමේ විපාකයේ නිසා ඒ උත්තම භාවයට පත් වෙන්න වාසනාව උදා වුණා. අනෝජා බිසවට ආරංචි වුණා කප්පින් රත්තුමාගේ අග බිසව. කප්පින් රත්තුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා පැවිදි වුණා කියලා. අනෝජා බිසව අර ඇමතිවරුන්ගේ බිරින්දෑවරු කැඳෙව්වා. කැඳවලා කිව්වා නැගණිවරුනි මාගේ කප්පින් රජතුමා මාගේ රජුරුවන් වහන්සේ ඇතුළු ඔබලාගේ ස්වාමිවරු ලෝකනාථෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පැවිදි වෙලා සතුටින් පිළිවෙත් පුරනවා. ඒ නිසා නැගණිවරුනි ඒ ලෝකනාථෝ තුන් ලෝකයට අගරජු බුදුරජාණන් වහන්සේ සමීපයට අපිත් යන්. උන්වහන්සේගේ ශාසනයේ සැබෑ පිළිසන්න ලබා ගන්න
අපිත් පිටත් වෙමු කියලා හරි පුදුමයි. දැන් බලන්න පින්වත්නි, ඒ අනෝජා බිසවත් තමාගේ රාජ්‍ය අතහැරියානේ. අනෝජා බිසවත් තෙරුවන් කෙරේ පැහැදීම ඇති කරගත්තා. ඇයටත් තේරුණා එකම පිළිසරණ තියෙන්නේ උතුම් වූ තිසරණයයි. එකම රැකවරණේ තියෙන්නේ තිසරණේ, වෙන කොහෙවත් නැහැ. ඒ නිසා රාජ්‍යත් අතහැරියා. රජුරුවන් වහන්සේත් ගියා මමත් යනවා ওই උතුම් වූ තිසරණේ පිළිසරණ ලබා ගන්න කියලා. අර ඇමතිවරුන්ගේ බිරින්දෑවරු සමග රාජ්‍යත් අතහැරලා අශ්වයන්ගේ පිටේ අර කප්පින් රජතුමා ආපු ආකාරයටම අර ගංගා තුන තරණය කරලා, කප්පින් රජතුමා යම් සේද ඒ ගංගා තුන තරණය කරේ ඒ විදිහටම ත්‍රිවිධ රත්නේ ගුණ සජ්ජායනා කරමින් සුවසේ අර ගංගා තුන තරණය කරා. මහ පොළවේ ඇවිදගෙන යනවා වගේ ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. අනෝජා බිසව ඇතුළු පිරිස භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා වන්දනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා අනෝජා බිසව ඇතුළු පිරිසට. ඒ පිරිස සෝතාපන්න වුණා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු කප්පින රජතුමා ඇතුළු අනිත් සියලු පිරිස අරහත්ත්වයටපත් වුණා. හරි පුදුම සහගතයි. ආශ්චර්යයි, අద్භූතයි. බලන්න මේ තිසරණී අනුසස් රහතන් වහන්සේලා බවට පත් වුණා. අනෝජා බිසව ඇතුළේ පිරිස සෝතාපන්න වුණා. ඒ උත්තමාවියන් පැවිදි වුණා. භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි වුණා. ඒ උත්තමාවියන් සියල්ලම සංසාර දුකින් එතර වුණා. කොයිතරම් අසිරිමත්ද පින්වත්නි මේ තිසරණේ. බලන්න රාජ්‍යයක් අතහැරලා සසර දුකින් එතර වුණානේ. සසර දුකින් එතර වෙලා අමා නිවන අවබෝධ කරගත්තා. ඒ දුර්ලභ ලාභේ ඒ උත්තමාවියන්ට ලැබුණේ තිසරණේ නිසා. එහෙනම් බලන්න මේ තිසරණේ ගැන පැහැදීමෙන්මයි අමා නිවන කරා යන්න මාර්ගය විවෘත වෙන්නේ. ඒ තිසරණේ ගැන පැහැදීමකින් තොරව කවදාවත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ තිසරණේ ගැන මනාකොට අවබෝධයෙන් පැහැදීමෙන් සිටින කෙනාටයි තිසරණේ සරණ ගිය කෙනාටයි ඒ දුර්ලභ වාසනාව තියෙන්නේ. තිසරණේ මනාකොට සරණ ගිය කෙනාටයි සතර අපායන් නිදහස් වීමේ දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ. තිසරණේ මනාකොට සරණ ගිය කෙනාටයි සංසාර දුකින් එතෙර වීමේ දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ. මේසා මහා අසිරිමත් දෙයක් අපිට ලැබෙන්නේ පින්වත්නි උතුම් වූ තිසරණේ නිසා. තිසරණේ නිසයි ඒ දේ ලැබෙන්නේ. ඒ නිසා බලන්න අපි අවබෝධයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුයි. අවබෝධයෙන් යුතුව ධර්මයේ සංඝරත්නයේ සරණ යා යුතුයි. අපිට බොහෝ කල යහපත හිතසුව පිණිස පවතිනවාමයි තිසරණේ. රජගහ නුවර හිටියා සිටුවරෙක් සුදත්ත. මේ සුදත්ත සිටුතුමා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි පින්වත්නි, කල්ප ගණන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක වෙන්න, ගිහි අග්‍ර උපස්ථායක වෙන්න පෙරුම්දම් පුරාගෙන ආපු අනේපිඬු සිටුතුමාගේ මුල් කාලේ නම සුදත්ත. ඉතින් මේ සුදත්ත සිටුතුමා සවැත් නුවරේ ඉන්නේ. රජගහ නුවරට ආවා යම් ව්‍යාපාර කටයුත්තකට. ව්‍යාපාර කටයුත්තකට ඇවිල්ලා රජගහ නුවර සිටුවරයාගේ මාලිගාවේ වාසය කරා දවසක්. ඉතින් මේ සුදත්ත සිටුතුමාට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා රජගහ නුවර සීතවනයේ වැඩ ඉන්නවා. බුද්ධ කියන වචනේ අහපු ගමන් පස්වනක් ප්‍රීතියක් හටගත් ඇඟ කිලිපොලා ගියා. සුදත්ත සිටුතුමාට පුදුමාකාර ප්‍රීතියක් හටගත්තා. මේ බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. බුද්ධ කියන ഘോഷාව මේ ලෝකෙට කල්ප ගානකින් ඇහෙන්නේ කියලා පුදුමාකාර සතුටක් ඇති වුණා සුදත්ත සිටුතුමාට. ඒ සතුට වැඩිකමට කොච්චරද කියන්නේ පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්නකොට ආලෝක සංඥාවක් හටගත්තා. ඒ ප්‍රීතිය වැඩිකමට මහා රෑ අවදි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. කළුවරයි, හැබැයි හිතේ තියෙන ආලෝක සංඥාවට පේනවා. ආලෝක සංඥාවට පේනවා. මේ දවල් යනවා වගේ ගියා. එකපාරම සෝහනක් ළඟින් යනකොට හිතේ පොඩි තිගැස්සීමක් හටගත්තා. හිත වෙනස් වුණා. ආන් එතකොට පින්වත්නි අර ආලෝක සංඥාව නැති වුණා. ඒ වගේම මහා කළුවරක් හටගත්තා.
මේ සුදත්ත සිටුතුමාට ආපහු මාලිගාවට එන්න හිතුණා. ඒ වෙලාවේ පින්වත්නි සීවක කියන යක්ෂ සෙන්පතිතුමා ආකාශයේ ඉඳලා ගාථාවක් ප්‍රකාශ කරනවා සුදත්ත සිටුතුමාට සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා ගෘහපතිය ඇතුන් ලක්ෂයක් ලැබුණත් පළක් නැත. අශ්වයන් ලක්ෂයක් ලැබුණත් පළක් නැත. අශ්ව රථ ලක්ෂයක් ලැබුණත් පළක් නැත. වෙළඹුන් ලක්ෂයක් ලැබුණත් පළක් නැත. සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා වටිනා ආභරණ වලින් සරසපු කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් පළක් නැත. ඒකස්ස පද වීති හාරස්ස කලන් නාග්ගන්ති සෝලසින් බුදු කෙනෙක් දකින්න යන එක් පියවරකින් බුදු කෙනෙක් මුණ ගැහෙන්න යන එක් පියවරකින් 16න් පංගුවක්වත් ඔය කියපු කිසි දෙයක් වටින්නේ නැහැ කියනවා. කොයිතරම් ආශ්චර්යද සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම. ලෝතුරා බුදු කෙනෙක් දකින්නවා කියන කාරණේ කොයිතරම් ආශ්චර්යද. අර කියපු ඇතුන් ලක්ෂය, අශ්වයන් ලක්ෂය, වෙනබුන් ලක්ෂය, අශ්වරත ලක්ෂය, ඒ වගේම ඒ කන්‍යාවන් ලක්ෂය, ඒ කිසි දෙයක් වටින්නේ නැහැ කියනවා. බුදු කෙනෙක් මුණ ගැහෙන්න යන එක් පියවරකින් 16න් පංගුවක්වත් අර කියපු කිසි දෙයක් වටින්නේ නැහැ කියනවා. ලෝකේ අග්‍රම දර්ශනයේ බුදු කෙනෙක් දැකීම. ලෝකේ ශ්‍රේෂ්ඨතම දැක්ම බුදු කෙනෙක් දැකීම. ලෝකේ මංගල දැක්ම බුදු කෙනෙක් දැකීම. කොච්චර වාසනාවක්ද බලන්න. බුදු කෙනෙක් මුණ ගැහුණු කෙනා ඒකාන්තයෙන්ම සංසාර දුකින් ඈතර වෙනවනේ. සතර අපායන් ඈතර වෙනවා. ඒ තරම් අසිරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය, ඒ බුදු කෙනෙක්ගේ බුද්ධානුභාවය අපිට කියලා නිම කරන්න බෑ. සුදත්ත සිටුතුමා සීත වනයේට ගියා. හරි සතුටේ සුදත්ත සිටුතුමාට බුදුරජාණන් වහන්සේ සුදත්ත කියලා කතා කරා. තවත් සතුටුයි අනේ භාග්‍යතුන් වහන්සේ මට නමින්ම ආමන්ත්‍රණය කරානේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟ සිරිපතුල් අභියස වැඳ වැටුණා. භාග්‍යතුන් වහන්සේ සාමුක්කංශන ධර්ම දේශනාව දේශනා කරා. සෝතාපන්න ඵලයටපත් වුණා. ආයේ කවදාවත් සතර අපායෙන් වැටෙන ස්වභාවයෙන් නිදහස් වුණා. සතර අපායෙන් නොවැටෙන ස්වභාවයටපත් වුණා. කවදාවත් නිරේ උපදින්නේ නැහැ. නිවන් දකින්න තාක්. නිවන් දකින්න තාක් තිරිසන් ලෝකේ උපදින්නේ නැහැ. නිවන් දකින්න තාක් പ്രേත ලෝකේ උපදින්නේ නැහැ. නිවන් දකින්න තාක් අසුර ලෝකේ උපදින්නේ නැහැ. සෝතාපන්න ඵලයේ පිහිටියා සුදත්ත සිටුතුමා. කොයිතරම් අසිරිමත්ද බලන්න බුද්ධානුභාවයේ. බුදු කෙනෙක් සරණ යාම තරම් අග්‍ර දෙයක් එනම් මේ ලෝකේ කොහෙවත් නැහෙනි. ධර්මයේ සරණ යාම තරම් අග්‍ර දෙයක්. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යාම තරම් අග්‍ර දෙයක්. මේ තිසරණයෙන් තමයි ලෝක සත්වයා සංසාර දුකින් ඈතර කරන්නේ. මේ තිසරණයෙන් තමයි ලෝක සත්වයා සතර අපායන් ඈතර කරවන්නේ. මේ තිසරණයෙන් තමයි ලෝක සත්වයා සුගතිය උපද්දන්නේ. ඒ නිසා තිසරණය කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. තිසරණය කියන්නේ ආශ්චර්ය දෙයක්. අద్භූත දෙයක්. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කදම්බය සිහි කරන කෙනෙකුට ධර්මයේ ගුණ කදම්බේ ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ කදම්බේ සිහි කරන කෙනෙකුට ඒකාන්තින්ම මනා පිහිටක් ලැබෙනවාමයි. මනා රැකවරණයක් ලැබෙනවාමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati adutiyo මහණෙනි කලාතුරකින් මේ ලෝකෙට එකම එක උත්තමයෙක් උපදිනවා අද්විතීයයි. දෙවන්නේක් නැහැ අසහායෝ වෙන සහායකෙක් නැහැ. අප්පටිමෝ අප්පටි සමෝ ඒ වගේ වෙන කෙනෙක් නැහැ. අප්පටි භාගෝ වෙන හවුල්කාරයෙක් නැහැ. අප්පටි පුද්ගලෝ ඒ වගේ වෙන ප්‍රතිපුද්ගලයෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අසමෝ මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත ලෝකේ මේ වෙන කිසි කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. අසම සමෝ තව අසම වූ කෙනෙකුට විතරක් සමාන වෙනවා. අසම වූ බුදු කෙනෙකුට පමණක් සමාන වෙයි. දීපදානං අග්ගෝ දෙපා ඇති අයට අග්‍රයි. කතමෝ ඒක පුද්ගලෝ කවුද එකම එක පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඒ තමයි තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ. ලෝකේ අග්‍ර උත්තමයා.
ලෝකේ පරම ශ්‍රේෂ්ඨ උත්තමයා බුදුරජාණන් වහන්සේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ උත්තමයානේ. මොනතරම් අපිට රැකවරණයක් ලැබෙයිද? මොනතරම් රැකවරණයක් ලැබෙයිද? ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යාම. කොයිතරම් රැකවරණයක් ලැබෙයිද? ඒ බුදුරජාණන් වහන්සේ සරණ යාම. බුදුරජාණන් වහන්සේ මේ අග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ලෝක සත්වයා සංසාර දුකින් එතර කරවන ධර්මයක්. ලෝක සත්වයා සංසාර දුකින් එතර කරවන ආශ්චර්ය ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ ධර්මයේ ගැන පැහැදුනොත් කොයිතරම් විපාකයක් ලැබෙයිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වෛද්‍යවරු විරේක බෙහෙත් දෙනවා. ඒ විරේක බෙහෙත් දෙන්නේ මොකටද? පිතෙන් හටගන්න ආබාධ නැසීම පිණිස. සෙමෙන් හටගන්න ආබාධ නැසීම පිණිස. වාතයෙන් හටගන්න ආබාධ නැසීම පිණිස විරේක බෙහෙත් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ওই විරේක බෙහෙත කෙනෙකුට හරියන්න පුළුවන්. කෙනෙකුට ඒක හරි නොයන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ වදාලා ආංචකෝ භික්කවේ අරියං විරේචනං දේශිස්සාමි. මහණෙනි මං ආර්ය විරේකේ දේශනා කරන්නම්. මේ ආර්ය විරේකේ ඒකාන්තයෙන්ම සියලු දෙනාටම මේ ආර්ය විරේකය මනාකොට මේ ආර්ය විරේකේ සියලු දෙනාටම මේ ආර්ය විරේකේ හරියනවා කියනවා. ඒක වරදින්නේ නැහැ. ආර්ය විරේකේ සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂයි. සියලු දෙනාට මේ ආර්ය විරේකේ හරියනවා කියනවා. ඒ කෙනෙකුට හරියන්නේ නැතුව තියෙන්නේ නැහැ. කෙනෙකුට විතරක් හරියන එකක් නෙවෙයි. මේ ආර්ය විරේකේ මනාකොට දේශනා කරපු දෙයක්. මේක ආර්ය විරේකය ඒකාන්තයෙන්ම සියලු දෙනාටම මේ ආර්ය විරේකේ මනාකොට හරියන විරේකයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා යම් විරේචනං ආගම ಜಾති ධම්මා සත්තා ಜಾතියා පරිමුච්ඡanti. මේ විරේකේ ගත්තට පස්සේ ඉපදීම උරුම කරගත්ත සත්වෝ ඉපදීමෙන් නිදහස් වෙලා යනවා. කොච්චර අద్භූතයිද බුදු කෙනෙක්ගේ ධර්මයේ. ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡanti. ජරාව උරුම කරගත්ත සත්වෝ ජරාවෙන් නිදහස් වෙලා යයි. මරණ ධම්මා සත්තා මරණේන පරිමුච්ඡanti. මරණේ උරුම කරගත්ත සත්වෝ සදාටම මරණයෙන් නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා යනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උරුම කරගත්ත සත්වෝ මේ සියල්ලකින් නිදහස් වෙලා යනවා. මොකද්ද ආර්ය විරේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියනවා. හරි ආශ්චර්යයි බුදු කෙනෙක්ගේ ධර්මයේ. අద్භූතයි පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මයේ. ලෝක සත්‍යය සසරින් එතර කරවන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ අසිරිමත් ධර්මයේ. ඒ අසිරිමත් ධර්මයේ සුළුපට විපාක නෙවෙයි ඒ ධර්මයේ සරණ යාම. සුළුපට විපාක නෙවෙයි ඒ ධර්මයේ සරණ යාම අග්‍ර විපාක ලැබෙන දෙයක්. ඒ බුදු කෙනෙක්ගේ ධර්මයේ අග්‍ර විපාක ලැබෙන දෙයක්. අග්‍ර විපාක ලැබෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සරණ යාමෙන්. ධර්මයේ සරණ යාමෙන්. බලන්න ඒ නිසා කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනී සමාහිතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තියෙන ආශ්චර්යය බලන්න. කෙලෙස් නසනවා වීතරාගියු අමා නිවනෙන් යුතු යම් දහමක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරාද නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මයට සම කරන්න පුළුවන් වස්තුවක් වෙන ලෝකේ නැත. වෙන ලෝකේ නැත. ඉදම්පි ධම්මේ රතනම් පණීතං. මේ ධර්මයේ තුල තියෙන ප්‍රණීත මාණික්කයක් කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක් තුන් ලෝකෙම නැහැ. සුළුපට ධර්මයක් නෙවෙයි අපි සරණ ගියේ ධම්මං සරණං ගච්ඡාමි කියලා. ගොඩාක් ඉතේ පැහැදීම ඇති කරගන්න. ඒ ශ්‍රාවක සංඝරත්නයත් ඒ වගේම අසිරිමත්. ඒ රහතන් වහන්සේලා මගපල්ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයේ ලෝකේ පිරිස් හතර අග්‍රයි. යාවතා භික්කවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. යම්තාක් මේ ලෝකේ පිරිස් සමූහයන් ඉන්නවද? පිරිස් සමූහයන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. මේ භික්කවේ සංඝේ පසන්නා මහණෙනි ඒ සංඝරත්නය ගැන පැහැදුනාද අග්ගේතේ පසන්නා. ඒ පැහැදීම අග්‍රයි. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදුනාද ලැබෙන විපාකේ කාන්තේම අග්‍රයි. සුළුපට විපාක නෙවෙයි ලැබෙන්නේ.
ඒ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන පැහැදීම, සරණ යාම. ඒ නිසා බලන්න පින්වත්නි, අපිට මේ සුළුපටු දෙයක් නෙවෙයි තිසරණය. තිසරණය සුළුපටු දෙයක් නෙවෙයි. අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යාම සුළුපටු දෙයක් නෙවෙයි. අපිව සසරින් එතර කරවන සරණ යාමක්. සතර අපායෙන් එතර කරවන සරණ යාමක්. සුගතියේ උපදින සරණ යාමක්. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒ නිසා මේ උතුම් වූ දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මනාකොට සරණේ පිහිටලා ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පිළිසන්න ලබා ගැනීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. 2015 ජූලි මාස 19 වන දින එනම් මීට වසර 6කට පෙර මිය පරලෝකීය පර්සි ජයසේකර තඹුගමුව මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු උදව්පකාර කරපු සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ මෑණියන්ට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු උදාාර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දරු චන්ද්‍රානි ජයසේකර මහත්මිය ඇතුළු දූ දරුවන්ට, බෑනෑවරුන්ට, ලේලිවරුන්ට, මුණුබුරු මිනිබිරියන්ටත් පවුලේ සිළු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඒ සෑම දෙනාට මේ උදාාර පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුනා අසපුවාසී, රටවාසී, ලෝවාසී, සිල්ගුණ දම් පුරන, පිළිවෙත් පුරන පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දරුදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී, ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. කායික පීඩා, චිත්ත පීඩා දුරු වේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ සෑම දෙනාට මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින ධම්ම පූජා සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන 2015 ජූලි මාස 19 වන දින එනම් මීට වසර 6කට පෙර මිය පරලෝකීය පර්සි ජයසේකර තඹුගමුව මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස සහ සුජීවත්ව සිටින මෑණියන්ට සෙත් පැතීම පිණිස පින්වත් චන්ද්‍රානි ජයසේකර මහත්මිය, ජගත්, ජානකී, මානිල්, නිල්මිනී, දිල්රුක්සි, ගංගා, කපිල යන දූ දරුවන් සද්දෙනා, බෑනාවරුන්, ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් පුණ්‍යානුභාව බලයෙන් ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිර ජීවනයේ ලබත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු
සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.